ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද දවසේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න. මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න. ප්‍රථමයෙන් අවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් කටයුතු වලට බාධා. රෝගීන් දැඩි දුෂ්කරතාවක. එජාප නායකයින් ලබන 4 වනදා යලි රැස්වීමට තීරණය කරයි. ඉන්දිය අගමැතිට යොමු කළ විග්නේශ්වරන් ලිපිය එරට පොදු රාජ්‍ය මණ්ඩල කමිටුව හමුවට. බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති අධිකරණයේ පෙනී සිටී. ඉතුරු පෞද්ගලික ජංගම ගිණුමක රුපියල් 10000ක් නොවැම්බර් 30 වෙනිදාට කලින් තැන්පත් කරන්න. අපි විශ්වාසනීය හෙට දවසක් ගෙනෙන යුනියන් ඉන්ෂුරන්ස්. තමන්ට සැබෑ ලෙසම සේවය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ මෙරට ජනතාවට මනා අවබෝධයක් ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එවැනි නියෝජිතයින් වෙනුවෙන් පෙනී සිටීමට ජනතාවද සූදානම් බවයි. අද පෙරවරුවේ මතුගම පැවති උත්සවයකට එක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළා. මතුගම ඉත්තෑපාන ප්‍රදේශයේ ඉදිකරුණු CWW කණ්ඩායම්ගරයන්ගේ පිළිරුව නිරාවරණය කිරීමේ උත්සවය අද පැවැත්වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති රැකගනිමින් එය වඩාත් අර්ථවත්ව ඉදිරියට රැගෙන යාමට වත්මන් රජය කැප වී සිටින බවයි. නව යුගයකට අපි ගමන් කරමින් ඉන්නවා. අධ්‍යාපනයේ නව ක්‍රමවේදයකට ගමන් කරමින් ඉන්නවා. එදා තිබුණු විෂයමාලාවන් වෙනුවට අලුත් විෂය ධාරාවන් එකතු කරලා තියෙනවා. තාක්ෂණික විෂය ධාරා පාසල් 1000කට අද හඳුන්වා දෙමින් රට පුරා යනවා. ඉතින් මේ විදිහට මේ දරුවන් වෙනුවෙන් ඒ යුතුයකම කරන්න මෙතුමා කරපු ඒ විප්ලවයේ ප්‍රතිඵල ලබා දෙන්නට මේ රජයට පුළුවන් වෙලා තියෙන එක ගැන අපි එක්තරා විදියක නිහතමානීව අපි ආඩම්බර වෙනවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඉත්තෑපාන ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. එහිදී ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහල නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා රෝහලට රුපියල් ලක්ෂ 20ක් වටිනා වෛද්‍ය උපකරණද ප්‍රදානය කළා. පසුව ඉත්තෑපාන සිරි රේවත පෙරපාසල වෙත ගිය ජනාධිපතිවරයා එම දරුවන්ගේ සුව දුක් විමසීමටද අමතක කළේ නැහැ. දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. සම්බන්ධන් මහතා පැවසුවේ යාපනය වලිකාමම් ප්‍රදේශයේ නිවාස ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවයි. ඊයේ උදෑසන මම ත්‍රිකුණාමලයේ මගේ නිවසින්දලා ජනාධිපතිවරයාට සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට කතා කළා. එෙහිදී මම යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා නිවාස කඩා ඉවත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළා. මෙහිදී ජනාධිපතිවරයා සහ ලේකම්වරයා මට සඳහන් කළා ඉක්මනින්ම මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව. පසුව ඊයේ සවස ජනාධිපති ලේකම්වරයා නැවත මට කතා කළා. එතුමා කිව්වා ජනාධිපතිවරයා යාපනයේ සහ කොළඹ ආරක්ෂක ප්‍රධානීන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටි බව. පසුව ජනාධිපතිවරයා වලිකාමම් ප්‍රදේශයේ නිවාස කඩා ඉවත් කිරීම නවත්වන ලෙස නියෝගයක් දුන් බවටත් ජනාධිපති ලේකම්වරයා මට ප්‍රකාශ කළා. මම බලාපොරොත්තු වෙනවා මේ කාරණාව වගේම තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ඉක්මනින්ම ජනාධිපතිවරයා හමු වෙලා සාකච්ඡා කරන්න. මේ අතර පසුගිය 30 වෙනිදා මෙරට ඇමරිකානු තානාපති මිචෙල් ජේ සිසොන් මහත්මිය සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා අතර යාපනයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීද වලිකාමම් ප්‍රදේශයේ නිවාස පිළිබඳ වූ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු තිබුණා. එහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ මේ දේශපාලන කාරණයක් හේතුවෙන් රජයත් සමග සාකච්ඡා කර ක්‍රියාමාර්ග ගත යුතු බවයි. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දියා අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ලිපිය ඉන්දියාවේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළු සහභාගීත්වයේ තීරණය කෙරෙන සාකච්ඡා මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා. ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එසිය අග්‍රාමාත්‍යවරයා සමුළුට සහභාගී වන්නේදයි තීරණය කිරීමේදී මෙම ලිපියද සලකා බැලනු ඇති බවයි. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඉන්දියා අග්‍රාමාත්‍යවරයා වෙත මෙම ලිපිය යොමු කර තිබුණේ පසුගිය 28 වනදායි. උතුරේ සංවර්ධනයට ඉන්දියාව දක්වන දායකත්වය පිළිබඳ ස්තුතිය පළ කෙරෙන එම ලිපියෙන් ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට විශේෂ ආරාධනයක්ද කර තිබුණා.
in the context of that letter has invited එම ලිපිය මගින් ආරාධනා කර තිබෙනවා මෙම සංචාරය අර්ථයේ යාපනයට පැමිණෙන ලෙස අපි මේ ලිපිය යොමු කර තිබෙනවා තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී සැලකිලිට ගැනීම සඳහා. අපේ අවසන් තීරණය ගැනෙන්නේ ජාතික අවශ්‍යතාව, විදේශ ප්‍රතිපත්තියෙහි ප්‍රමුඛතාව සහ අපේ ජාත්‍යන්තර බැඳීම් කියන කරුණු මත. අපි අපේ අවසන් තීරණය ගත් විට ඒ ඔබට දැනුම් දෙන්නම්. culmination. We will certainly share the outcome with you. විග්නේශ්වරන් මහතාගේ මෙම ආරාධනයත් සමගින් සමුළුවට සහභාගී නොවන ලෙස ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට තමිල්නාඩුවෙන් කෙරෙන බලපෑම අවප්‍රමාණය වන බව ඉන්දියා මාධ්‍ය අද වාර්තා කළා. ඔවුන් පෙන්වා දුන්නේ තමන් අවනත විය යුත්තේ තමිල්නාඩු දෙමළ ජනතාවගේ බලපෑමටද නැතහොත් ලාංකීය දෙමළ ජනතාවගේ බලපෑමටද යන්න ඉන්දියා මධ්‍යම රජය දැන් තීරණය කළ යුතු බවයි. මේ අතර සිය ඉල්ලීම සම්බන්ධයෙන් සීවී විග්නේශ්වරන් මහතා අද පළ කළේ මෙවන් අදහසක්. நீங்கள் எங்களுடைய நாட்டுக்கு வரும்போது தயவு செய்து මම මේ ලිපියෙන් ඉල්ලා යවුවේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවක යාපනයේත් සංචාරය කරන්න කියලා. ඒක මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට සම්බන්ධ ඉල්ලීමක් නෙවෙයි. ඉන්දියාවේ මාධ්‍ය වලින් විවිධ දේ වාර්තා කළාට ඒකට මට මුකුත් කියන්න බෑ. ஏதோ ஒரு விதத்தில் அதுக்கு வியாக்கியானம் செய்வதற்கு நான் பொறுப்பில்லை. කෙසේ වෙතත් ඉන්දියා මධ්‍යම රජයේ ඉහළ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියා මාධ්‍ය ඊයේ සිට වාර්තා කරමින් සිටින්නේ සමුළුවට ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වය ස්ථිර බවයි. ඒ අනුව මහාධිකරණ නීතිඥයින් පිරිසක් චෙන්නයිහිදී ඊට මෙලෙස විරෝධය පළ කළා. තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ නායකින්ද මේ වන විට ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට දැඩි විරෝධය පළ කරමින් සිටිනවා. අපිට කනගාටුව මේකෙන් ලංකාවේ දෙමළ ජනතාවට ළඟා කරගත හැකි ප්‍රගතිය අහිමි වීමයි. අපිට ඕන උනේ මානව හිමිකම් සැහැල්ලුවට නොගත යුතු බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ශක්තිමත් පණිවිඩයක් යවන්නයි. ඔහු මොකද්ද කරන්න හදන්නේ මේ සමුළුවට සහභාගී වෙලා? සමහර විට ඔහු එහිදී දෙරටේ දීවර ගැටලු ඇතුළු ගැටලු රසක් සමුළුවේ නායකින්ගේ අවධානයට යොමු කරයි. ඒත් මොකක්ද ඒකෙන් ලැබෙන්නේ? මුකුත්ම නැහැ. හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනයේ හේතුවෙන් රෝහල් රැසක කටයුතු වලට අද බාධා එල්ල වුණා. උදැසන 7ට ආරම්භ වූ වැඩවර්ජනය මේ වන විටත් ක්‍රියාත්මකයි. දවසේ පුවත ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් වෘත්තීය සමිති 16ක් අද උදෑසන ආරම්භ වූ පැය 24ක වර්ජනයට එක්ව සිටිනවා. ඒ සිය දීමනාවන් වැඩි කිරීම, වැටුප් විෂමතාවන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින්. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සහ හදිසි සේවාවන් වලට අදාළ සෞඛ්‍ය සේවකයින් ඊට එක්ව සිටියේ නැහැ. අද ක්‍රියාත්මක වූ වැඩ වර්ජනය හෙද වෛද්‍ය සැපයුම්, රසායනාගාර පරීක්ෂණ, ECG පරීක්ෂණ සේවාවන් ඇතුළු සේවාවන් කිහිපයකට බලපා තිබෙනවා. හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සමකැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ අද ක්‍රියාත්මක වූ වැඩ වර්ජනයේ රෝහල් 650ක පමණ ක්‍රියාත්මක වූ බවයි. අද ති බහුතරය වැඩ වර්ජනයට සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් මහනුවර වගේ රෝහල් ගත්තොත් 90%ක්ම ස්ට්‍රයික්. පේරාදෙණිය ගත්තොත් 90%ක්ම ස්ට්‍රයික්. උතුරු නැගෙනහිර ගත්තොත් 98%ක්ම විතර ස්ට්‍රයික්. මේ වැඩ වර්ජනය කරලා තියෙන්නේ සෞඛ්‍ය සේවාවේ පුහුණු වෘත්තිකයෝ. සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතක වෙලා තියෙන්නේ ඒකමයි. වෛද්‍ය වරුන්ට විතරක් ඉල්ලීම් දෙන, දීමනා දෙන තැනක ඉඳන් තමයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට සිද්ධ වෙලා තියෙනවා හෙද විදුහල් වල ඉන්න ශිෂ්‍යෝ අරගෙන දාලා හෙද නිලධාරීන් වැඩ කරනවා කියලා පෙන්වන්නේ. කෙසේ වෙතත් වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ මේ වන විටත් මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 65%ක්ව තිබූ අතිකාල දීමනාව මේ වන විට 100% දක්වා ඉහළ දමා ඇති බවයි. එසේ තිබියදී මෙම දීමනාව 200 දක්වා වැඩි කරන ලෙස වෘත්තීය සමිති කරන ඉල්ලීම සාධාරණ නොවන බවද එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. කොළඹ ජාතික රෝහලේද ඇතම් අංශවල අද වැඩ වර්ජනය ක්‍රියාත්මක වුණා. හෙද කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම පාහේ සේවයට වාර්තා කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ හෙද කාර්ය මණ්ඩලයට අදාළ සියලු කටයුතු කිසිම ගැටලුවකින් තොරව පවත්වාගෙන යන්න හැකි වෙලා තියෙනවා. ඒ වගේම පරිපූරක කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අපි හැමදාම වගේ අදත් විකල්ප වැඩපිළිවෙල යොදලා තියෙනවා. ඒක උදෙත් ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ඖෂධ නිකුත් කිරීමේ කටයුතු අද අඩා ලැබුණා. බේත් ටිකක් ගන්න කියලා ආවේ. ඒකත් දැන් මහතුන් නෑ කියනවා. අනේ මන් දන්නේ මොනවා කියනවද කියලා. අර බේත් දෙන්නේ නැහැ. හෙට තමයි මේ බේත් දෙනවා කියලා කියන්නේ. මානවර මහරෝහලේ අධ්‍යක්ෂ එස් රත්නායක මහතා පැවසුවේ සමස්ත සේවකයින්ගෙන් 50%ක පමණ සංඛ්‍යාවක් අද සිය රාජකාරී කටයුතු සඳහා වාර්තා නොකළ බවයි. ලැබ් එකත් අහලා ලැබ් එකේ ස්ට්‍රයික් නිසා කරගන්න බැරි වුණා. දැන් යනවා ගෙදර. මට බෙහෙත් ගන්න තරම් සල්ලි නේ ප්‍රයිවට් වලින් මං හොස්පිටලට එනවා බෙහෙත් ගන්න. ඒ වලට බෙහෙත් මෙහෙන් දෙන්නේ නැහැ මේ ස්ට්‍රයික් ඉඳලා. අද දිනය තුල කාර්ය මණ්ඩලයෙන් 50%ක පමණ සංඛ්‍යාවක් සේවයට වාර්තා නොකළ බව අනුරාධපුර මහරෝහලේ අධ්‍යක්ෂ W ආනන්ද මහතා පැවසුවා. මේ වර්ධනය අදින් අවසන් වෙන්නේත් නැහැ.
මේ ඉල්ලීම් වලට සාධාරණ උත්තරයක් දෙන්නේ නැත්නම් අපි ලෑස්ති වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට සති දෙකක කාලයක් දෙන්න. ඒ සති දෙක කාලය තුල සාධාරණ විසඳුමක් නොලැබුණොත් අනිවාර්යයෙන්ම මේට වඩා බරපතල වැඩ වර්ධනයකට යෑම හැර විකල්පයක් නැති තැනකට අපිපත් වෙනවා. අපි එසේ කළ යුතුයි කියන තීරණයක ඉන්නවා. දවසේ පුවත දන්ත වෛද්‍යවරුන්ගේ අනුමැතිලත් ශ්‍රී ලංකාවේ නොම්මරේකේ දන්තාලේපය සිග්නල්. වීසා නොමැතිව බෝට්ටුවෙන් ඔබ ඔස්ට්‍රේලියාවට ගියාට එහි පදිංචි විය නොහැකි. Soft Logic Finance සුහදශීලී විශ්වාසවන්තයා. දෙවන පන්තියේ වැඩ කරන කැබිනට් ඇමති කෙනෙක් ඉන්නවා කියලා හැරිසන් මන්ත්‍රීතුමා කියනවා. ඒ ඇමතිතුමා කවුද කියලා දැනගනිමු. රට වට කර බැන්දත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. ආණ්ඩුවේ තියෙන දුර්වල විදේශ ප්‍රතිපත්තිය තුල ලංකාවට අත් වෙලා තියෙන ඉරණම අපිට පේන්නට තියෙනවා. මේ දවස්වල හොද ගානවා පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව තිබ්බම ලංකාව එක රැයකින් දියුණු වෙනවා කියලා. පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව ලංකාවට එනවා කිව්වම ලංකාවට එන රට මොකද්ද කියලා අහුවා. මොන රාජ්‍ය නායකයෝද ඇහුවා ලංකාවට එන්නේ. දැන් රටවල් එකක් ඇරි. අනිත් සියල්ලම එනවා ලංකාව. බ්‍රිතාන්‍යය එන්නේ චාල්ස් කුමරු. ඒකෙන් රට මොනවද ලැබෙන්නේ? රටට මොකක්වත් ලැබෙන්නේ නැහැ. රට නායක අන්තරාවක ගිල්ලෙනවා. අර ගමේ කතාවක් තියෙන අතින් කාල හරක් බලනවා කියලා ඒ වගේ වැඩ. දැන් සමහර අය කියනවා වාහන සම්බන්ධ. ඉතින් අපිට ගේන වාහන නැති වෙන්නේ නැහනේ. මේ රටේනේ තියෙන්නේ. ඒක නාස්තියක් වෙන්නේ නැහැ. දෙන්න පුළුවන් අපේ මැති ඇමතිවරුන්ට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වාහනයක් නඩත්තු කරන්න විශාල මුදලක් යට කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ විශාල මුදල කාගෙන් ණය කරන්නේ? අවසානයේදී මොකද්ද වෙන්නේ? ජනතාව කබලෙන් ලිපට ඇදලා දාන එක තමයි මේ ආණ්ඩුව කරන්න හදන්නේ. නගර ලස්සනට ආණ්ඩුව කෝටි ගණන් ඒකට වියදම් කරන ආණ්ඩුව ගමේ ගොවියගේ ගොවි විශ්‍රාම වැටුප ගෙවන්නේ. අපි මහවැලිය හදනකොට අපි නිදහසට කලාප හදනකොට මොනවාද මේ ආණ්ඩුව කරපු ලොකු යෝජනා කරන්නේ? අපි කරපු දේවල් දන්නේ නැහැ. මේ ආණ්ඩුව කරන වැඩ අනන්තයි අප්‍රමාණයි. නමුත් මතක නැහැ. මොනවද කරේ කියලා අහනවා. දැන්වත් ඉගෙනගෙන වැඩක් කරන්න. කටට එනෙව්වා කියලා වාචාලකම ප්‍රදර්ශනය කරන්න එපා. SB දිසානායක හැමදාම කරන්නේ දෙකේ පන්තියේ වැඩ. ඔබ මෙරැඳී සිටින්නේ හිරු ප්‍රවෘත්ති සමගින්. මෙවර අයවැයෙන්ද රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට වැටුප් වැඩි කිරීම සඳහා රජයට නිසි සැලසුමක් නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා මේ අදහස් පළ කළේ හිරු ටීවී බලයේ දේශපාලන සංවාදයට එක්වෙමින්. මෙහිදී කැසිනෝ සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. චෝගම් ඉවර කරලා චුයින්ගම් එක දෙන්න යනවා 22 වෙනිදාට. දෙනවා හැරෙන්න බැරි තරමට බදු වලින්. ඒ නිසා රජයේ සේවකයාගේ පඩි වැඩි කරන්න, පෞද්ගලිකයන් සේවකයාගේ පඩි වැඩි කරන්න, එහෙම නැත්නම් විශ්‍රාම ලැබූ සේවකයන්ට පඩි වැඩි කරන්න ආණ්ඩුවේ සැලැස්මක් නැහැ. තමුන්නාන්සේලාගේ ආර්ථික න්‍යාය ක්‍රියාත්මක කරා නම් තමුන්නාන්සේලා පක්ෂයට විච්ච දේ තමයි අපිට තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලාගේ න්‍යායවල් අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපිට තියෙන පැහැදිලි වැඩපිළිවෙල. ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා. පැහැදිලි දැක්මක් තියෙනවා. ඒ මහින්ද චින්තන ඉදිරි දැක්මත් එක්ක අපි මේ පැහැදිලි ගමන යනවා. විසර්ජන පනත අනුව රාජ්‍ය වියදම් ටික රුපියල් බිලියන 1542ක් වෙන් කරලා තියෙනවා මේ පාර විසර්ජන පනතෙන්. සම්පූර්ණ වියදමෙන් රුපියල් බිලියන 1100ක්ම ණය වශයෙන් ගන්න රජය බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ 71%ක්ම ගෙදරක වියදම් දරා ගන්නට ණය අරගෙනද ගෙදර වියදම් ටික දරාගන්නේ. දැන් මොකද මේ ආණ්ඩුව කරන්නේ? ජාත්‍යන්තර කැසිනෝ හොරුන්ට මේ රටට ඇවිල්ලා අවුරුදු 10කට බදු නොගෙවා කැසිනෝ කරලා බිස්නස් කරන්න දෙලා නැහැ. අපි දෙන්නේ බදු සහන. මෙතුමාලා දුන්නේ බදු සමාව. කැසිනෝ කාර්යයන්ට අපි දුන්නේ නැහැ නමුත්. ඇයි කැසිනෝ කාර්යයන්ට කිසිම එකක් නීතිගත කරේ නැහැ. එහෙනම් මේ තිබ්බ සූදුව තමයි නවත්තන්න බෑ. තමුන්නාන්සේලාගේ ආණ්ඩු කාලේ සූදු තිබ්බේ නැද්ද? කැසිනෝ ව්‍යාපෘතයට කිව්සුම් ගහලා අපි දෙනවා කියලා. හොඳයි. සැකරේවිලා ජිම්බෝල ගන්න. සමාවෙන්න. ඔබතුමාලා සිව් දෙනාම එක හා සමානව කතා කරොත් මේ කිසි දෙයක් පැහැදිලි වෙන්නේ නැහැ. කරුණා කරලා තව නියෝජ්‍ය ඇමතිවරු කී දෙනෙක් පත් කරන්න යනවද? පත් කරන්න යනවා. ආණ්ඩුව දැන් දෙදරනවා. ඒක එළුවා පස්සේ ගියා වගේ සමාවෙන්න. අපි දැන් හරි මන්තුමා ජනාධිපතිතුමා තමුන්නාන්සේට විශේෂ දීමනක් මේ ආයෙන් දෙනවා. ඒක මම කියන්නේ මේක බොහොම පුද්ගලිකයි. මොකද මම ආයෙ රහස් එලි කරන්නත් හොඳ නෑනේ. දෙනවා කුරුඳු පොලු සහන මිලට. තමුන්නාන්සේට ඒක දෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රාහී මාවතකට යොමු කිරීම සඳහා වන තවත් සාකච්ඡාවක් අද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. තිඹිරිගස්සේ අයිපිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවතීම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහභාගී වුණා. එක්සත් ජාතික පක්ෂ ජයග්‍රාහී මගට යොමු කිරීම සඳහා වන එක්සත් භික්ෂු පෙරමුණේ යෝජනා සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවල අරමුණයි.
පක්ෂ ජයග්‍රහණය වෙනුවෙන් යාන්ත්‍රණයක් සකස් කිරීමේ වගකීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන පක්ෂ ක්‍රියාධරයන් තිදෙනාට පැවරීමත් සමග ඔවුන් දෙවනවරටත් අද සාකච්ඡාවල නිරත වුණා. අද දවසේත් මේ සාකච්ඡාව ඉතාමත්ම සුහදව ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජනතා ප්‍රතිරූපය පක්ෂයක් හැටියට කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ? ව්‍යුහාත්මක වෙනස්කම්, මානව සම්පත් වෙනස්කම් සාකච්ඡාවට භාජනය වුණා. සඳුදා දවසේත් පෙරවරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර තවදුරටත් සාකච්ඡා කරලා අවසන් නිගමනයකට මේ සාකච්ඡා තුලින් නෙළඹෙන්න. අද දවසේත් මේ සාකච්ඡාව ඉතාමත්ම සුහදව ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජනතා ප්‍රතිරූපය පක්ෂයක් හැටියට කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ? ව්‍යුහාත්මක වෙනස්කම්, මානව සම්පත් වෙනස්කම් සාකච්ඡාවට භාජනය වුණා. සඳුදා දවසේත් පෙරවරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර තවදුරටත් සාකච්ඡා කරලා අවසන් නිගමනයකට මේ සාකච්ඡා තුලින් නෙළඹෙන්න. එක්සත් භික්ෂු පෙරමුණේ නායක ස්වාමීන් වහන්සේලා විසින් ඉදිරිපත් කරපු යෝජනා සම්බන්ධයෙන් අපි කරපු ඒ සාකච්ඡා තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් යම් කිසි විසඳුමකට එන්න. කතා තාම නිම වී නැති නිසා මාධ්‍යයට දීර්ඝ වශයෙන් විස්තර කියන්න මට අපහසුයි. තංගල්ල සංචාරක නිකේතනයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර ඔහුගේ රුසියානු පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සැකකරුවන් 8 දෙනා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඉන් සැකකරුවන් 6 දෙනෙකුට නොතීසි ලැබුණු වහා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙසටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක නිකේතනයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් සහ ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය වාර්තා වුණේ 2011 වසරේදී. ඊට සම්බන්ධ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විධානපතිරණ ඇතුළු සැකකරුවන් 8 දෙනාට එරෙහි නඩුව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගෙරණු අතර පසුව නීතිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරුණා. අප මත නිදහස්ව සිටි එම සැකකරුවන් 8 දෙනා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටියා. නඩුව විභාගයටගත් වැඩබලන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට නොතීසි ලැබුණු වහම කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙසයි. අද දින මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් කළා 1 2 3 4 5 සහ 8 වෙනුවෙන් 6 සහ 7 දෙදෙනාට ලබන මාස 22 වෙනිදා නැවත මහේස්ත්‍රාත් අධිකරණ අංක 1 පෙනී සිටීමට නියෝග කළා. ඉතිරි අය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ නඩු පවරලයි කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දුන්නා. ගරු අධිකරණයේ කිව්වා නොතීසියක් ලැබුණු වහාම කොළඹ මහාධිකරණ අංක 1 පෙනී හිටලා වග උත්තර බඳින්න ලැස්ති වෙන්න කියලා. මේ අතර බ්‍රිතාන්‍යයේදී ඝාතනයට ලක් වූ තවිෂ පීරිස්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිටත් තරංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍ය බලා ගොස් සිටි තවිෂ ඝාතනයට ලක් වුණේ පසුගිය 27 වෙනිදායි. බෙන්තොට ප්‍රාදේශීය සභාවේ පසුගියදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තා. බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු ඔවුන් අපමත මුදා හැරීමටයි නියෝග කෙරුණේ. පසුගිය 28 වෙනිදා ප්‍රාදේශීය සභා මුදල් කමිටු රැස්වීමකදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම ගැටුම හටගෙන තිබුණා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. විවිධ හේතුන් මත වසර ගණනාවක් තිස්සේ ඇනහිට තිබූ කොල්ලුපිටිය තොටළඟ 175 මාර්ගයේ බස් දහවන කටයුතු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණා. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අධීක්ෂණය යටතේ මෙම බස් මාර්ගයට අනුයුක්ත කර ඇති බස් රථ ගණන 5ක්. අවුරුදු 15කට විතර පස්සේ මේම බස් දාන්නේ ජනතාව වෙනුවෙන් කරපු ලොකු සේවයක්. සේදවස්ත අම්පතලි මාර්ගයේ තාම දුෂ්කර ගමන් මාර්ගයක්. අද තමන්ගේ ලේසියෙන්ම ගමන යන්නට අපිට ඉඩ සලස්වා දුන්නේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමන්. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගමදී ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එකෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. මෙලෙස අනතුරට ලක්ව තිබුණේ දෙහිවල සිට කොටගල බලා යමින් සිටි පිරිසක්. රක්වාන කොස්ගහ කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණ යුවලක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තරුණයා විසින් තියුණු ආයුධයකින් පහර දී තරුණියට තුවාල සිදු කර පසුව ඔහුද සේදිවිහානි කර ගැනීමට උත්සාහ කර තිබෙනවා. තුවාල ලබා සිටි ඔවුන් දෙදෙනා රක්වාන රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ තරුණයා මිය ගොස් ඇති අතර තරුණිය දැනට රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර එකගේ
චීනයේ බීජිං අගනුවර තියනන්මෙන් චතුරස්‍රය ඉදිරිපිට පසුගිය සඳුදා සිදු වූ අනතුර ත්‍රස්ත ක්‍රියාවක් බවට අනාවරණ වේ තිබෙනවා. චීන ආරක්ෂක අංශ සැකපල කරන්නේ එම ක්‍රියාව නැගෙනහිර තුර්කිස්තාන ඉස්ලාමීය සටන්කාමීන්ගේ විය හැකි බවටයි. පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන පසුගිය සඳුදා බීජිං අගනුවර තියනන්මෙන් චතුරස්‍රය ඉදිරිපිටට කඩා වැදුණු ජීප් රථයේ ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ජීප් රථයේ සිටි දෙදෙනා මිය ගියේ රථය ගිනි ගැනීම හේතුවෙන්. තියනන්මෙන් චතුරස්‍රයාවට ප්‍රදේශයේ තහනම් කලාපයක් බවට පත් කළ චීන බලධාරීන් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුව උයිගුර් මුස්ලිම්වරුන් ගහන සිජියන් ප්‍රාන්තයේ සිදු කළ සෝත්සි මෙහෙයුමකදී සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි එරට පොලිසිය පවසන්නේ. ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ මිෂෙල් ඔබාමා ඊයේ දවල මන්දිරයේදී හැලොවින් උත්සවය සැමරීමට එක්ව සිටියා. එහිදී විවිධ ඇඳුම් වලින් සැරසී සිටි කුඩා ළමුන් හට ජනාධිපතිවරයා සහ ආර්යාව තෑගි භෝග පිරිනැමුවේ මෙලෙසයි. ලොවවටා හිරු ස්පෝර්ට්ස් කෝනර්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අහිමි වූ ආදායමක් ලෙස රුපියල් 2,17,448 මුදලක් අය කර ගැනීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවරගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසර ගණනාවක් තිස්සේ නීති විරෝධී ලෙස ජලය ලබා ගැනීම නිසා. ටොරින්ටන් පෙදෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉදිරිපිට මාර්ගය මේ දිනවල ප්‍රතිසංස්කරණය කරනවා. එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන අතරතුරදී මෙම භූගත ජලනද මාර්ගයේ හමු වී ඇත්තේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසර ගණනාවක් තිස්සේ මෙම ජලනලය භාවිත කරමින් නීති විරෝධී ලෙස ජලය ලබාගෙන ඇති බවයි. මෙම කාලය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වුවත් වසර දෙකක කාලයක් සඳහා රුපියල් 2,17,448ක මුදලක් අය කරගන්නට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ විමර්ශන ඒකකය විසින් පියවරගත් බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ක්‍රීඩාංශයට පැවසුවේ. අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසීමක් කළා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා අප සමගින් පැවසුවේ එවැනි ජලනලයක් හමු වූ බවත් එය නීති විරෝධීද නැද්ද යන වග ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ලිඛිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා නොමැති බවයි. එසේනම් ජල සම්පාදන මණ්ඩලයට මුදලක් ගෙවුවේ ඇයිදයි අප ඔහුගෙන් විමසා සිටියා. එහිදී ඇෂ්ලි ද සිල්වා මහතා අප සමගින් පවසා සිටියේ අදාළ ජලනලය ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා ගැනීම සඳහා මෙම මුදල ගෙවූ බවයි. සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය කඩලු 7කින් ජය ගන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා. මේ තරගයේ පළමුව පන්දුර පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 20 තුල කඩලු 4ක් දැවි ලකුණු 119ක් රැස් කළා. ලසන්ති මදුෂානි නොදවි ලකුණු 63යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පන්දුවාර 19කුත් පන්දු 3ක් අවසානයේ කඩලු 3ක් පමණක් දැවි ලකුණු 123ක් ලබාගෙන තරගය ජයගත්තා. ක්‍රිෂා චෙට්ටි නොදවි ලකුණු 51යි. අපි දැන් සූදානම් නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟ දෙක සඳහා ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා. මෙම සංචිතයේ සිටින එකම නවක ක්‍රීඩකයා වන්නේ අශාන් ප්‍රියංජන. 16 දෙනෙකු ගැන සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර උපනායකත්වය දරන්නේ දිනේෂ් චන්දිමාල්. ඔවුන් දෙදෙනාට අමතරව ටීඑම් ඩිලිෂාන්, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ ලයිරු තිරිමාන්න පිතිකරුවන් ලෙස කැඳවා තිබෙනවා. සංචිතයේ සිටින තුන්වෙනි ක්‍රීඩකයින් වන්නේ තිසර පෙරේරා සහ සචිත්‍ර සේනානායක. ලසිත් මාලිංග, නුවන් කුලසේකර සහ සුරංග ලක්මාල් වේග පන්දු යවන්නන් ලෙස එක්වෙනවා. නිත්‍ය දඟ පන්දු යවන්නන් ලෙස සංචිතයට කැඳවා ඇත්තේ රංගන හිරත් සහ ජන්ත මෙන්ඩිස්. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින තරඟය ලබන 10 වෙනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරඟාවලියට සහභාගී වන නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය කයිල් මිල්ස්ට පිරිනමා තිබෙනවා. මීට පෙර කණ්ඩායමේ නායකත්වයට නම් කළ කේන් විලියම්සන් ආබාධයකට ලක්වීම නිසා කයිල් මිල්ස් නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දරන පළමු අවස්ථාව මෙයයි. Hero Sports Corner. අතුරුළු සමග තවත් තෑගි පිට තෑගි කැන්ඩස් ෆන්ටයින් චෝගම් 2013 තරුණ හමුවට පූර්ණ අනුග්‍රහය ඩයලොග් අනාගතය ආදයි. ඒ සමගින් දැනට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ආයුබෝවන්. Thank you.